SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 12 බදාදා සිරස්තල කැබිනට් ඇමතිවරුන් 25ක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39ක් දිවුරුම් දෙයි. ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට, මුදල් අගමැතිට, අධ්‍යාපන GLට, සෞඛ්‍ය පවිත්‍රාට, අමාත්‍ය මණ්ඩලයට නවකීන් රැසක්, නාමල්ට ක්‍රීඩා, රෝහිතට වරාය, අධිකරණ අලි සබ්රිට, හිටපු ජනපති මෛත්‍රී ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසකට ඇමතිදුර හිමි නොවේ. එජාපේ නායකයා තේරීමේ සාකච්ඡා අද අවසන් තීන්දුව යලි කල්යයි. කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලබන 24 තෙක් ක්‍රියාත්මක නොකරන්නේයි අභියාචනාධිකරණයේ නියෝගයක්. අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට. බැද්දගානේ කාන්තාවක් හෙරොයින් සහ මිලියන 7ක් සමග අත්අඩංගුවට. බදියුදීන් අදත් CIDට. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 6ක් ප්‍රශ්න කෙරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක අතර මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධනය හා නිවාස යන කැබිනට් අමාත්‍ය ධුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වුණා. The big story. නව රජයේ අභිනව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම අද ඓතිහාසික දළදා මාලිගාවේ මගුල් මඩුව පරිසරයේදී උදෑසන සිදු කෙරුණා. ඊටාම චාම් උත්සවයක් ලෙස පැවති මෙය ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුවයි. අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික මගුල් මඩුව වෙත පැමිණේ අද පෙරවරු 8:45ට පමණ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අද වන විට සිය නායකත්වයේ විශිෂ්ටත්වය කියාපාමින් රට ඉදිරියට රැගෙන යමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සාමූහික ප්‍රතිඥාව ලබා දීමෙන් පසුව දිවුරුම් දීම ආරම්භ කෙරුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25ක්. ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක වනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව. මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධනය හා නිවාස යන කැබිනට් අමාත්‍යධුරයන්හි දිවුරුම් දුන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. නිමල් සිරිපාලද සිල්වා මහතා කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. මහාචාර්ය GL පීරිස් මහතා අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයායි. සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරිය ලෙස පවිත්‍රාවන්‍ය ආරච්චි මහත්මිය දිවුරුම් දුන්නා. විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතායි. ඩග්ලස් දේවානන්ද මහතා දිහිවර කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ මහතාද බන්දුල ගුණවර්ධන මහතා වෙළඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නා.
වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා සීවි රත්නායක මහතායි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යදුරේ දියුරුම් දුන්නා. කෙහෙලි රඹකැල්ල මහතා ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයායි. චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඩලස් අලහප්පෙරුම මහතා විදුලි බල කැබිනට් අමාත්‍යවරයා ලෙසද දියුරුම් දුන්නා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසත් විමල් වීරවංශ මහතා කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. මහින්ද අමරවීර මහතා පරිසර කැබිනට් අමාත්‍යවරයායි. ඉඩම් කැබිනට් අමාත්‍යදුරේ එස්.එම්. චන්ද්‍රසේන මහතා දියුරුම් දුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයායි. උදේ ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස සහ රමේෂ් පතිරණ මහතා වැවිලි කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. සංචාරක කැබිනට් අමාත්‍යවරයා ප්‍රසන්න රණතුංග මහතායි. වරාය සහ නාවික කැබිනට් අමාත්‍යදුරය රෝහිත අබේගුණවර්ධන මහතාට හිමි වුණා. තරුණ සහ ක්‍රීඩා අමාත්‍යදුරේ දියුරුම් දුන්නේ නාමල් රාජපක්ෂ මහතායි. අධිකරණ කැබිනට් අමාත්‍යදුරය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට හිමි වුණා. රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුද අද දියුරුම් දුන්නා. අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියංකර ජයරත්න මහතා සූර්ය බල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක මහතා දියුරුම් දුන්නා. දයසිරි ජයසේකර මහතා බතික් අත්‍යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලසන්තාලගී වන්න මහතා සමුපකාර සේවා අලි විසංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයායි. පොල්, කිතුල්, සල් සහ රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතාත් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිමල් ලාන්සා මහතා දියුරුම් දුන්නා. ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජයන්ත සමරවීර මහතාත් රොෂාන් රණසිංහ මහතා ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝගවගා, තේ කර්මාන්තශාලා නවීකරණය සහ තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ කනක හේරත් මහතායි. විදුර වික්‍රමනායක මහතා දියුරුම් දුන්නේ ජාතික උරුම ප්‍රාසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. උක්, බඩේරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරඹු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුමර මහතා දියුරුම් දුන්නා. විජිත බේරුගොඩ මහතා දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යවරයා වන අතර සමෘද්ධි, ගෘහ ආර්ථික, ශුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ශ්‍රීහාන් සේමසිංහ මහතායි. මොහන්ද සිල්වා මහතා පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලෝහන් රත්වත්තේ මහතා මැණික් සහ ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. දෙලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වන අතර වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ විමල වීර දිසානායක මහතායි. තාරක බාලසූරිය මහතා කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයායි. ඉන්දි කනුරුද්ධ මහතා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන අතර වෙසිදුරු මසුන්, මෙර්දිය මත්ස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, දීවර වරාය සංවර්ධන, බහුදින දීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා දියුරුම් දුන්නා. සනත් නිශාන්ත මහතා ග්‍රාමීය සහ ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයායි. මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් මහතා දියුරුම් දුන්නා. රියාද් මිරාල් සරත් වීරසේකර මහතා දියුරුම් දුන්නේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වන අතර ග්‍රාමීය කුඹුරු සහ ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ අනුරාධ ජයරත්න මහතායි. එස් ව්‍යාලේන්ද්‍රන් මහතා තැවැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තේනුක විධානගමගේ මහතා ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. සිසිර ජයකොඩි මහතා දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයායි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියල් නිශාන්ත මහතාත් වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණවීර මහතා දියුරුම් දුන්නා. ඩීවිචාරක මහතා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයායි. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිබිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඩී.බී. හේරත් මහතායි. වීහා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන
බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දේරුම් දුන්නා. නාලක ගොඩේව මහතා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයායි. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා දේරුම් දුන් අතර හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් ගාබ්‍රාල් මහතා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේරුම් දුන්නා. සීතාරාමේ පොළ මහත්මිය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවනිපැයුම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේරුම් දුන් අතර මහාචාර්ය චන්නජය සුමර මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයායි. දෙවරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිට ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. අනතුරුව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනු ලැබුවා. ඉන්පසු ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. බෝවන රෝග සහ බෝ නොවන රෝග යන දෙකටම කහ සමානව මැදිහත්වීමකින් මෙරටේ ජනතාවගේ ජීවිත නිරෝගීවත් පරපුරක් බිහි කරන්න අපි ඉලක්කගත වැඩපිළිවෙලකට යනවා. මොකද ජනතාව අපිට මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩි වෙන ජයග්‍රහණයක් ලැබලා දුන්නේ අසීමිත බලාපොරොත්තු එක්ක. ඒ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ වගකීම අපිට තියෙනවා. ඉතින් අර කීවා වගේ ජනාධිපතිතුමා අපේ වගකීම අපි ඉෂ්ට කරන්න බැඳී සිටිනවා. ඉතිහාසයේ අපිට තිබුණ විශාල දේශීය නිෂ්පාදන ප්‍රමාණයක් රිදිවිලි සම්බන්ධව. නමුත් ඒ කඩා වැටුණ 70න් පස්සේ නැවත දැන් එයට පණ දීමේ ක්‍රියාවලිය අපි කරන්න ගරු ජනාධිපතිතුමාගේ දැක්ම ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාගේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට රටේ ජනතාව වෙනුවෙන් මගේ යුතුයකම් වගකීම හරියටම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. ජලය අවශ්‍ය කරන හැමෝන්ට ගොවිතැනට සහ පානීය ජලය සම්පූර්ණ කරලා දෙන්න තමයි අපේ බලාපොරොත්තු කෙටි කාලයක් තුළ තියෙන්නේ. වාලච්චේන කඩදාසි කම්මලේ වැඩ පටන් ගත්තා වගේම ඇඹිලිපිටිය කඩදාසි කම්මලත් රජයේ මගින් අපි සම්පූර්ණ රජයේ ආයතනයක් හැටියට වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම මිනිරන් khනිජ වැලි මේ වගේ අගේ එකතු කිරීමේ කර්මාන්ත මේ රට ඇතුලේ පටන් ගන්න අපි දැනටමත් සැලසුම් සකස් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතිය අරන් තියෙනවා. රැකිරක්ෂා හා අධ්‍යාපනය අතර සම්බන්ධතාවය වඩා තහවුරු කළා. ඒ අතින් රටේ ආර්ථික සංවර්ධනයට විශාල හයියක් ශක්තියක් බීමට හැකියාව තියෙනවා මේ අමාත්‍යාංශය තුළ. මම හිතනවා මගේ ඒ පළපුරුද්ද හැකියාව හා ගොඩනගාගත්ත සම්බන්ධතාවකම් මත අපිට අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් යල්පැනගිය නීති වෙනස් කරලා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරලා සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමාට මේ ලොකුම අභියෝගය වෙන්නේ කඩාවැටෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටීම මොකක්ද? එකක් මතක තියාගන්න ඕනේ මම ක්‍රීඩා ඇමතිවරයා විදිහට පත් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා ඇමතිවරයා නෙවෙයි. ක්‍රීඩාව සඳහා තමයි ඇමතිවරයා පත් වෙන්නේ. ඉතින් ක්‍රිකට් සඳහා පාලක මණ්ඩලයක් තියෙනවා. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ නැත්නම් පැරණි ක්‍රීඩකයෝ සිළු දෙනාත් එක්කම සාකච්ඡා කරලා ඉදිරි කාලේ නැවත ක්‍රිකට් රීස්ට්‍රක්චර් කරන්න. එහෙම නැත්නම් නැවත ප්‍රතිව්‍යුහගත කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. රටේ සමස්ත ක්‍රීඩාව අපි නැවතවතාව රීස්ට්‍රක්චර් නැත්නම් ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. අපි දන්නවා මේ වෙනකොට තියෙන්නේ අපහසු තත්ත්වයේ ප්‍රවාහන. ජනතාවට කිසි පහසුවක්. මේක සැප පහසු ප්‍රවාහන සේවයක් බවට අපි පත් කරන්නත් පුරුතෙන් අපිට ඒක රාශී කරලා තියෙනවා. දුම්රිය මැදිරි නිෂ්පාදනය අපේ අමාත්‍යාංශයට ක්‍රියාත්මක කරන්නත් මෝටර රථ ලංකාවේ නිෂ්පාදනය කරන්නත් මේ වෙනකොට ඒ ආයතනයකුත් අපිට ඒක රාශී කරලා තියෙනවා. ඉතින් මේවා කඩිනමින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම හොඳයි. මම හිතන්නේ බලතල විමධ්‍යගත වෙලා තිබෙන විශාල පිරිසක් කරහා ඒක රටේ අනාගතයට ඉතාම හොඳයි. බුරතෙල් ආනයනය අවම කරන්නත්, අතුරු නිෂ්පාදනය වැඩි කරන්නත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ තියෙන අපේ තෙල් ටැංකි ටික උපරිම ප්‍රයෝජනය ගන්නත් ඉදිරි වසර 5 තුළදී බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනගහනය වක්‍රව සහ වෙනත් ආකාරයෙන් 70%ක් විතර කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කෘෂි කර්මාන්තයේ නගා සිටීම තමයි අපේ වගකීම. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාට අමාත්‍ය ධුරයන් ලබා නොදුන්නේ මොකක් හරි හේතුවක් හින්දාද? ඉදිරියේදී එතුමාට වෙනත් තනතුරක් ලැබෙන නියමිතයි. මොකද්ද ඔබතුමාට පොඩි ඉංගියක් ලබා දෙන්න පුළුවන්ද? කතානායක ධුරයේද? ඉස්සරහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපේ රටට ජාතික වශයෙන් වැදගත් ප්‍රතිපත්තිමය වෙනස්කම් රාශියක් අමාත්‍යාංශයත් ඒ ආයතන හරහා ඉෂ්ට කරන්න. රාජ්‍ය සේවය ඉතාම කාර්යක්ෂම කිරීම පිළිබඳ සහ මහජනතාවට ඉතාම ඉක්මනින් තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක. මම හිතනවා ඒක ඉතාම හොඳින් මට කරන්න පුළුවන්. රැකියා ප්‍රශ්න, ඒ වගේම රටේ ආර්ථිකමය ප්‍රශ්න මේ සියලුම දේවල් කරන්න ඒ ලබා දීපු වගකීම උපරිමයෙන් ඉටු කරලා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. නවීකරණය වූ මහාමාර්ග පද්ධතියක් අපි නිර්මාණය කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඒක ජනතාවගේ බලාපොරොත්තු දෙයි. මම හිතනවා විශ්වාස කරනවා විශාල වැඩ කරන්න පුළුවන් ඒක.
අද පත් කෙරෙනු අමාත්‍ය මණ්ඩලයේ සුවිශේෂී කාරණා රැසක් දැකගත හැකි. එක් කරුණක් නම් මෙවර කැබිනට් ඇමතිවරු ලෙස මුල්වරට තේරීපත් වූ සිව් දෙනෙකු දක්නට ලැබීමයි. මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළද කැබිනට් දොරයක් හිමි නොවූ පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු අද මුල්වරට කැබිනට් ඇමති දොරයකට හිමිකම් කීවා. එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමති දොරයක් හිමි වූයේ පළමු වරටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීම විශේෂත්වයක්. එමෙන්ම තවත් 13 දෙනෙකු පළමු වරට රාජ්‍ය අමාත්‍ය දුරවල දියුරුම් දුන්නා. එලෙස එස් ව්‍යාලේන්ද්‍රන්, තේනුක විධානගමගේ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, ඩේවී චානක, ඩී.බී. හේරත් යන මන්ත්‍රීවරු මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළද රාජ්‍ය ඇමතිවරු ලෙස දියුරුම් දුන්නේ මුල් වරටයි. එමෙන්ම මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු පිරිසකටද රාජ්‍ය අමාත්‍ය දුර අද හිමි වුණා. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, ජීවන් තොණ්ඩවන්, අජිත් නිවාඩ් කබ්‍රාල්, සීතා අරඹේපොළ, මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන්ටයි. සාමූහික දිවුරුම් දීමයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අද අමාත්‍ය මණ්ඩලයේ වරම් හිමි නොවීම විශේෂත්වයක්. ඔහු ඇතුළු මින් පෙර කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුරදරූ මන්ත්‍රීවරු 16 දෙනෙකු මෙවර අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වූයේ නැහැ. ඒ අතර සුසිල් ප්‍රේමජයන්ත්, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රදර්ශන යාපා, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය තිස්ස විතරණ, ජෝන් සෙනවිරත්න, මහින්ද සමරසිංහ, ජගත් පුෂ්පකුමාර, රෝහණ දිසානායක, සාරථී දුෂ්මන්ත මේත්‍රපාල, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ට මෙන්ම එස්.පී. දිසානායක මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වීමේ වරම් හිමි වූයේ නැහැ. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාටද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවුණු අතර අද අමාත්‍ය මණ්ඩල දියුරුම් දීමේ උත්සවයටද ඒ මහතා එක්ව සිටියේ නැහැ. එමෙන්ම මහින්ද යාපාබේවර්ධන මහතාටද අද කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි නොවුණු අතර ඔහුගේ නම කතානායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තුවේ කතානායක සහ නියෝජ්‍ය කතානායක තනතුරු තවමත් හිස්ව පවතින අතර ඒ පාර්ලිමේන්තුව ලබන 20 වෙනිදා රැස්වීමෙන් අනතුරුව පත් කර ගැනීමට නියමිතයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ අතර මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අතරින් 23 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණා. එම පත්වීම් ප්‍රදානය කෙරුණේද අමාත්‍යවරු දියුරුම් දීමේ උත්සවයේදී. ප්‍රථමයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතායි. ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සහන් ප්‍රදීප් මහතා එම දුරයට පත් කෙරෙනු අතර කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සංජීව දිරිමාන මහතා පත් කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එම දුරේ හිමි වූයේ වසන්ත යාපා බණ්ඩාර මහතාටයි. මාතල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පත් කෙරුණා. නොරෙලි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් එම තනතුර හිමි වූයේ හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.පී. දිසානායක මහතාටයි. ගාල්ල දිස්ත්‍රික්කයට සම්පත් අතුකොරල මහතා පත් කෙරෙනු අතර මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් නිපුණ රණවක මහතා එම දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස උපුල් ගලපති මහතාත්, යාපන දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජයගත් අංගජන් රාමනාදන් මහතා පත් කෙරුණා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් EPDP නායක ඩග්ලස් දේවානන්ද මහතා පත් කෙරුණා. ඔහු නව ආණ්ඩුවේ දීවර අමාත්‍ය ධුරයද හොබවනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වෙනුවෙන් කේ දිලීපන්, මුලතිව් දිස්ත්‍රික්කයේ සඳහා කේ කාදර් මස්තාන්, අම්පාර දිස්ත්‍රික්කයට ඩී වීරසිංහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට කපිල අතුකෝරල යන මහත්වරු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පත් කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ගුණපාල රත්නසේකර මහතා පත් කෙරෙනු අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අශෝක ප්‍රියන්ත මහතා එම දුරයට පත් කෙරුණා. එච් නන්දසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස පත් කෙරුණු අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට පත් කෙරුණේ අමරකීර්ති අතුකෝරල මහතායි. බදුල්ල දිස්ත්‍රික්කයට සුදර්ශන දෙනෙපිටිය මහතාද, මොනරාගල දිස්ත්‍රික්කයට කුමාර සිරි රත්නායක මහතාද පත් කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අකිල එල්ලාවල මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අද පත්වීම ලිපිය බාරගත්තා. කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයට පත් කෙරුණේ රාජිකා වික්‍රමසිංහ මහත්මියයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නව අමාත්‍ය මණ්ඩලය අස්ගිරි සහ මල්වතු මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමා තාම හොඳ ක්‍රියාශූර
වැඩිදුර බුද්ධිමත්ව එඩිතර හොඳ පියවරයක් අනුගමනය කරමින් මේ රට පාලනය කරන්නට දැන් උත්සුක වෙනවා. ඔබතුමා කෙරෙහි තියෙන ප්‍රසාදයම තමයි තවත් මහා පියවරක් හැටියට පත් කරලා මෙවර තුලින් දීක බලයක් රජයක් සීටුවා ගන්න පුළුවන් තරමට ඔබතුමාට අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ පිරිසට ලබා දීලා තිබෙනවා. මේවා හොඳින් අවබෝධ කරගෙන ක්‍රියාත්මක වෙන්නට ඕනෑ කරනවා. නමුත් අද ඔබතුමා මෙතුමාන්ලා ප්‍රධාන අමාත්‍යතුමාන්ලා පත් කරලා රාජ්‍ය අමාත්‍යතුමාන්ලාට වෙන් ඉතා සියුම් විශේෂපත්තියක් බෙදලා පත් කර දෙන්න තරම් ඔබතුමා බුද්ධිමත්ව කටයුතු කළේ මේ අමාත්‍යතුමාන්ලා කෙරෙහි විශ්වාසයෙන් යුක්තවයි කියලා අපට දීපත් කර දෙන්නට පුළුවන්. ඔබතුමාන්ලාට ශක්තිය, ධෛර්යය, වීර්යය, ප්‍රඥාව ලැබේවා. විශේෂයෙන්ම ගතවුණු කාලවකවානුව තුළ ශ්‍රී ලංකා දීපයේ ගරුතර මහා සංඝයා වහන්සේ මහා ජනතාව විවිධාකාර ගැටලුවලට මුහුණ දුන් අතර ඉතාම සංක්ෂේපයෙන් සඳහන් කළොත් මේ රටේ දේශීයත්වය විනාශ වී යන ආකාරයක්, රටේ ස්වාධීනත්වය විනාශ වී යන ආකාරයක්, අපේ රටේ සම්පත් විදේශිකයන්ට අයිති වන ආකාරයක්, මේ රටේ සංස්කෘතිකාංග කාලධර්ම පද්ධතිය විනාශයට පත්වන ආකාරයක් බලවත් වේදනාවකින් පීතියකින් යුක්තව දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඉදිරියට සියලු කටයුතු ස්වාධීනව සිද්ධ කරගෙන යාමට පුළුවන් වන ආකාරයේ බලයක් මහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. එළඹී තිබෙන විවිධාකාර ආර්ථික දුෂ්කරතාවයන්, සමාජ දුෂ්කරතාවයන්, ව්‍යවස්ථානුකූල දුෂ්කරතාවයන් සාර්ථකව ජයගැනීමට ඔබතුමාලාට ශක්තිය, ධෛර්යය, වාසනාව ඒකාන්ත වශයෙන්ම ලැබේවා. එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය කාට හිමිවන්නේ දැයි අද දැනුම් දීමට නියමිතව තිබුණද අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මින් දින කිහිපයකට පෙර පක්ෂයේ නායකත්වය සඳහා සිව් දෙනෙකුගේ නම් ඉදිරිපත් වී තිබූ අතර අද වන විට එම නායකත්ව සටනට තවත් තිදෙනෙකු අවතීර්ණ වී තිබෙනවා. මෙවර මහමැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සිරුකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර දෙවුනේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවයි. පක්ෂ නායකත්වය සඳහා මහලේකම් අකිල විරාජ් කාර්යවසම් උපනායක රවි කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වී තිබුණා. එහිදී මහලේකම්වරයා පැවසුවේ ඔවුන් සිව් දෙනා අතරින් අයෙකු පක්ෂ නායකත්වයට එළඹෙන බදාදා එනම් අද තෝරා ගන්නා බවයි. පසුවෙම නාම යෝජනාව එළඹෙන සිකුරාදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා. එයනු නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වූ සාකච්ඡාව අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේදී පැවැත්වුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද නොහැකි වූ බවයි පක්ෂ මහලේකම්වරයා පැවසුවේ. මේ අතර නායකත්වයට යෝජනා වී සිටි සිව් දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන යන මහත්වරුන් මෙන්ම පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නම යෝජනා වී ඇති බව අකිල විරාජ් කාර්යවසම් මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බවයි. පොරසාකච්ඡා ඔබතුමා කොට තීරණයක් ගත්තද? මොන සම්බන්ධ? නායකත්වය සම්බන්ධයෙන්. නෑ මේකක් විතර කතා කරේ නේ. ඒතකොට සිරිකොතෙන් මගේ අරලයි මෙහෙ නායකතුමාලා ගෙදර තිබ්බේ. අපි පක්ෂයේ මේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව කතා කරේ. නායකත්වයට 4 දිනක යෝජනා වෙලා තිබ්බනේ. දැන් ඒ ගැන මොකද හිතන්නේ? ඒකෙදී අපිට වගින් කමිටියනේ කතා කරන්න තියෙන්නේ. දැන් කොට කවුද තෝරාපත් කරගත්තේ පාර්ලිමේන්තුව යවන්න ඔබතුමාලා? නෑ ඒ මොකුත් කතා කරන්නේ නෑ අද. සිය පක්ෂයට හිමි වූ ජාතික ලැස්තු මන්ත්‍රී දුරයට පළමුව තමාපත්ව ඉල්ලාස්වීමෙන් අනතුරුව එය පූජ්‍ය අතුරලිය රතන හිමියන්ට හෝ පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට ලබා දීමට සූදානම් බව අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසනවා. මහලේකම් හිමියන් මේ බව සඳහන් කළේ අද දෙරණ වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින්.
පිරිසක් කියනවා මේ ජනබල පක්ෂයේ ලේකම් ධූරයේ බලය දැන් මට අහිමි වෙලයි කියලා. එහෙම කරන්න නීතියානුකූල කිසිදු අයිතියක් ජනබල පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවට හැකියාවක් නැහැ. මේ മന്ത്രി ධූරයට අන කොටා ගන්න තත්ත්වයට පත් කරලා කරන්න ලෑස්ති වෙන්නෙම මේ മന്ത്രി ධූරය ගලව ගන්න. ඒ ගලව ගන්න කරන්නා වූ කුමන්ත්‍රණයක්. අතුරුලේ රතන හාමුදුරුවෝ කියලා කියන්නේ මේ අපි හැමෝගෙම දේශපාලන ගුරුතුමා. ඒ වගේම ඥානසාර හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ජාතික සටන් මාවතේ තමන්ගේ ජීවිතේ පූජා කළ පුදුම තරම් දුක්ඛන්දරාවක් විඳ කෙනෙක්. උන්වහන්සේ මේ පාර්ලිමේන්තුව තුල ඉන්න ඕනේ. මේ දෙදෙනාටම පාර්ලිමේන්තුවට යන්න තියෙන පාර වහලා වෙන කෙනෙක් මේකට ඇතුල් කරන්න තමයි මේ මධ්‍යම කාර්ය සභාවේ ලේකම්වරයාගේ බලය ඕන් යටට ගන්න සැලසුම් කරලා තිබෙන්නේ. ජාතික ලැයිස්තුවේ മന്ത്രി ධූර තීරණය කිරීමේ බලය මා සතුව තිබෙන්නේ. හමුදා පොලිස් බලය යොදවලා පන්සලේ බලය ඇල්ලුවා ඉස්සලා. මම පක්ෂේ ලේකම්වරයෙක් වුණාට මට ඉන්න තැනකුත් නැහැ. ඒකට අදාළ කාර්යාලයකුත් නැහැ. පන්සලේ අවුරුදු 7-8 ඉන්න පුංචාන්ලට ඇදලා ගැහුවා. පන්සලේ අරබේ පොළ රතනසාරහාරන්ට පාර දුන්නා. මේ කිසිවකට අද වෙනකම් පොලිසියක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. අද අරබේ පොළ රතනසාරහාඳුරෝ මමත් ගිහිල්ලා මේ ලිපිය බාර දුන්නයි කියලා උන්වහන්සේව අද සභාපතිවරයාගේ සිරාඩස්සී. සභාපතිවරයා සංගවාගෙන උන්වහන්සේට හරියට පහර දීලා උන්වහන්සේ මහා දුක්ඛන්දරාවක් විඳිනවා. කවුරු හරි කිව්වොත් මම බලහත්කාරයෙන් හරි උස්සගෙන ගිහිල්ලා කිව්වොත් නෑ මම මේක වෙන කෙනෙකුට දෙනවා කියලා ඒක පිළිගන්න එපා. මම දැන් විධිමත් ලියකියවිල්ලක් දීලා තියෙනවා. මේ മന്ത്രി ධූරය මා අතර තමයි පත් වෙන්නේ. ඒ පත් වෙන മന്ത്രി ධූරයෙන් ඉල්ලාස් වෙලා ඥානසාර හාමුදුරුවන්ට മന്ത്രി ධූරය ලබා දීමට තමයි මගේ කායන බලාපොරොත්තු තිබෙන්නේ. ඒකට රතන හාමුදුරුවන්ගේ කැමැත්ත මට අත්‍යවශ්‍යයි. මොකද උන්වහන්සේ දේශපාලන ගුරුවරයා නිසා. ඥානසාර හාමුදුරුවෝ කැමති නම් අද වුණත් හෙට උදේට වුණත් මම කැමතියි අතුරුලේ රතන හාමුදුරුවන්ට මේ മന്ത്രി ධූරය ලබා දෙන්න. ඥානසාර හාමුදුරුවන්ට හෙට දවසේ දෙන්න බැරි උන්වහන්සේගේ නම නැති නිසා කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තුවට පත් වෙලා ඉල්ලාස් වෙලා තමයි මේ മന്ത്രി ධූරය ලබා දී යුතුන්නේ. මම මේ කවුරුත් මුණ ගැසෙන්න අදහසක් කරලා නැහැ. මොකද ඔවුන් හිතාගෙන ඉන්නේ ගහලා බැනලා හතර හන්දි කඩලා මරලා දාලා മന്ത്രി ධූරය ගන්න පුළුවන් කියලා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 පිළිබඳව තීරණ ගැනීම සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමට එම සංධානයේ නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇති බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ. සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී දුර 7 සම්බන්ධයෙන් තීරණය ගැනීම සඳහා අද දහවල් එම පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයින් ඇතුළු සමගි ජනබලවේගය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. අනිත් දේශපාලන පක්ෂවලත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් මේ ගැන තීරණයක් ගැනීම සමගි ජනබලවේගයේ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා සිදු කරයි. ඒ අනුව අද හෝ හෙට ඒ පිළිබඳව දැනුම් දීමක් කරයි. හෙට දවසේ විතරයි ඉතුරු වෙන්නේ. ඔව් බට හෙට දවසේ වෙනකොට අපිට අවසන් කරන්න පුළුවන්. දැන් ඔබතුමාත් ඉන්නවද ඒ රයිස්තුවේ? ඒ ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා තීරණය කරයි. විසඳගත්තද වැඩේ? ඔව් සාකච්ඡාව කළා. එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. එකඟත්වයට ඇවිල්ලා. ඒ නිල නිවේදනය මහලේකම්තුමා කරයි. දැන් මේ වෙනුවට තවරලා ඉවරද? කොහොමද එකඟත්වයට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලගේ තව කල් යනවද මොකද තත්ත්වය? එහෙම කල් යන්නේ නැහැ. ඒ විසඳේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඔබතුමාලගේ මන්ත්‍රී ධූරය හරි. ඒ ඔක්කොම හරියයි. කොහොමද එක්සත් ජාතිපක්ෂයේ අරුබුදේ ඉපදෙලා තියෙන්නේ? ඒ පැත්ත ඇත්තටම අපි හොයලා බලන්නේ නැහැ. ජනතාව තීන්දුවක් දීලා දිනවනේ. එයාලා සෝදානම් නම් සජිත් ප්‍රේමදාස මහත්මයාට එක්සත් ජාතිපක්ෂේ බාර දෙන්න. ඉතින් අපිට ඒ ගැන සිතන්න පුළුවන්. ජාතික ගැටලුව මොකද වෙලා තියෙන්නේ මේ වෙලාවට? නෑ සාකච්ඡාවෙන් පවතිනවා. ඉදිරියේදී ඔක්කොම ප්‍රකාශ වෙයි. දැන් අනිත් පක්ෂ වල කෝට එකක් ඉල්ලලා තියෙනවා. අපි අභ්‍යන්තරව ඒ සීළු සාකච්ඡා බොහෝම හොඳින් කරගෙන යනවා. දැන් අද එක්සත් ජාතිපක්ෂය අදත් දැස්සුණා. අදත් තීරණයක් ගන්න බැරි වෙලා තියෙනවා පක්ෂ නායකත්වයට සම්බන්ධ. මොන පක්ෂද? මම සමගි ජන බලවේගයනේ. ඒතකොට ඔබතුමාලා දැන් එක්සත් ජාතිපක්ෂය අතරම දාලා තියෙනවා. මගේ පක්ෂය ගැන දැනගන්නට ඕන නම් මගෙන් අහන්න. අනිත් පක්ෂ ගැන දැනගන්නට ඕන නම් ඒ ඇතුන්ගෙන් අහන්න. මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. කාන්තාවක් එක ජාතික ලැයිස්තු ආසනයක් තියෙන වෙලාවක කාන්තාවක් තේරීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම වෙඩික්කරුවෙකු වන අසිත හේමතිලක හෙවත් සොල්ටා පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී සැකකරු අත්බෝම්බයකින් පොලිසියට දමා ගැසීමට උත්සාහ කළ බවයි.
කිරින්දිවැල පොලිසිය විසින් පෙරදා රාත්‍රියේදී මාර්ගය අයිනේ රැඳී සිටියේදී සැකපිට අසිත හේමතිලක හෙවත් සොල්ටාව අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශය වෙත බාර දී තිබුණා. පොලිසිය පැවසුවේ ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මිනිමැරුමක් සම්බන්ධයෙන් පොලිසියට කඩඋත්තරයක් දී පොලිසිය නොමග යැවීමට උත්සාහ දරා ඇති බවයි. තවදුරටත් සැකකරුවෙන් සිදු කළ ප්‍රශ්න කිරීමලදී ඊයේ රාත්‍රී 8:10ට පමණ සොල්ටා පවසා ඇත්තේ අංගොඩ ලොක්කාගේ ආයුධ තොගයක් තමන්ගේ අනියම් බිරිඳක් පදිංචි මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මුල් ඒරියාව දෙසට වන්නට ඇලෙවුරක සඟවා ඇති බවයි. යනු පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොල්ටා සමග එම ස්ථානයට රාත්‍රී 9:45ට පමණ ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු විසින් විවිධ ස්ථාන පෙන්වුවත් එම ස්ථානවල ආයුධ තිබී නැහැ. එහිදී සැකකරු පඳුරක් අසල වාඩිවීමට අවශ්‍ය බව පවසා එම ස්ථානයේ තිබූ අත්බෝම්බයකින් පොලිසියට දමා ගැසීමට උත්සාහ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල සිදු වූ සැකකරු රෝහල්ගත කිරීමේදී මිය ගිය බවයි. පසුව පොලිසිය සිදු කළ සෝදිසි කිරීමේදී එහි තිබී අත්බෝම්බ 3ක් උණ්ඩ කිහිපයක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවයක්ද සොයාගෙන තිබෙනවා. මේ සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය යාමට ටික වේලාවකට පෙරගත් ඡායාරූපයක්. අසිත හේමතිලක හෙවත් සොල්ටා අංගොඩ ලොක්කාගේ බන්ධනාගාරගතව සිටින ගෝලයින්ට ආහාර පානද රැගෙන ගිය අයෙක්. එමෙන්ම 2017 නොවැම්බර් 30 වනදා රාත්‍රී 9:50ට පමණ පන්නිපිටිය රුක්මලේ බාලිකා නිවාස පාර ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු සමග එක්ව රූපලාවන්‍ය ශිල්පිනියක් ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද මොහු කටයුතු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අතුරුගිරිය චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ශරීර සූතා මන්තිරුවේ ව්‍යායාම් කරමින් සිටි පොලි රොෂාන් නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුද මොහු බවයි. මේ අතර බැද්දගානේ ආනන්ද මාවතේ පිහිටි කුලී නිවසක සිටි කාන්තාවක සහ ඇගේ 19 හැවිරිදි පුත්‍රයා රුපියල් මිලියන 7ක මුදලක් හෙරොයින් ග්‍රෑම් 800ක් සහ මෝටරයක් සමග පොලිසිය අද සිය බහරයට ගනු ලැබුවා. ගෑවිච්චගේ දේපොළ වලට දෙන්න ඕන වැඩිය. මේ ගෙවල් වල තියෙන දේපොළ, බයිසිකල්, කාර් ඔක්කොටම දෙන්න ඕන වැඩිය. ඊළඟ මේකේතර පර්මනන්ට් අයිතිකාරයොත් වෙලි ඉවරලා ඉන්කම් එක මොකද්ද කියලා දන්නේ නැතුව මේවා රෙන්ට් අවුට් කිරීම සම්බන්ධයෙන් ඉන්ක්වයරියක් වෙනම යන්න ඕනේ. මේ කෙලින්ම මේ ගෘහස්ත කර්මාන්තයකදී කරනවා. දැන් මේක රුපියල් ලක්ෂ 80ක විතර වටන කුළු බ්‍රවුන් ෂුගර් කියන එක නේද මේ? මේ අතර කොළඹ උතුර කොට්ටාශ දූෂණ මාර්ධන ඒකකයේ විසින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 105ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මද්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදුණු පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 6 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මාවා කිලෝග්‍රෑම් 12ක්, හෙරොයින් ග්‍රෑම් 50ක් සහ අයිස් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමග ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර හෙරොයින් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 908ක් සමග රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් 7 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ අතර සිටි එක් පුද්ගලයෙක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් බවයි. මේ අතර වලස් මුල්ල ඇත්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවිනිෂ්පාදන කම්හලක් පොලිස් විශේෂ කාර්යබාරකාය විසින් වටලා ගල්කටස් වර්ගයේ ගෙනියවියක් එම උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය තුළ එක් අංශ අතර පැවති තරගකාරී වාතාවරණයත් නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීමත් නිසා සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අන්තවාදී හා මූලධර්මවාදී විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ගයාන් රත්නායක මහතා පාස්කු කොමිසමට අද අනාවරණ කළා. ඔහු පැවසුවේ තමා සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට ඔහුගේ බිරිඳගේ නිවසට ගිය අවස්ථාවේදී එම විමර්ශනයෙන් ඉවත් වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දුන් බවයි. පොලිස් පරීක්ෂක ගයන් රත්නායක මහතා කොමිසම හමුවේ කියා සිටියේ සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 ජූලි මාස 2 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වාරන්තුවක් ලබාගත් බවයි. සහරාන් ඔහුගේ බිරිඳගේ නිවසේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව තමන් ඇතුළු කණ්ඩායමක් 2019 පෙබරවාරි මාස 28 වෙනිදා නාරම්මල ප්‍රදේශයේ එම නිවසට ගිය බව සාක්ෂිකරු කියා සිටියා. එම අවස්ථාවේ සහරාන් හෝ ඔහුගේ බිරිඳ එහි නොසිටි අතර සහරාන්ගේ බිරිඳගේ මව සහ බිරිඳගේ සහෝදරයෙකු වන මොහම්මදු අන්සාර් පමණක් නිවසේ රැඳී සිටි බව රත්නායක මහතා පැවසුවා. සහරාන් මාස 1මාරකට පමණ පෙර නිවසට පැමිණ ගිය බව අන්සාර්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් අන්සාර්ගෙන් ප්‍රශ්න කරමින් සිටින අවස්ථාවේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩයස් නැමැත්තාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව රත්නායක මහතා අනාවරණ කළා. එහිදී තමන්ද එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූ විට අපි සහරාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමර්ශනයේ යෙදිලා ඉන්නවා. අන්සාර් කියන්නේ අපගේ පෞද්ගලික තොරතුරුකරුවෙක්. ඔහු මෙම අවස්ථාවේ ඔය නිවසට ඇවිල්ලා ඉන්නේ හදිසි තොරතුරක් දෙන්න.
ඔබ ඔය නිවසේ රැඳී සිටියොත් අපගේ විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන්. වහාම ඔය නිවසින් පිට වෙන්න. යනුවෙන් ඩයස් නැමැත්තා දැනුම් දුන් බව සාක්ෂිකරු පැවසුවා. ඒ අනුව තමන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන එම ස්ථානයෙන් පිටත් වූ අතර තමාට අන්සාර්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබුණේ නම් සහරන් හෂිම් සම්බන්ධයෙන් වැඩිදුර යමක් අනාවරණ කර ගැනීමට ඉඩ තිබූ බවයි රත්නායක මහතා කොමිසම හමුවේ සඳහන් කළේ. එසේම පොලිසිය තුළ එක් අංශ අතර පැවති තරඟකාරී බවත් නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීමත් තුළ සහරන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු කියා සිටියා. මේ අතර ඉදිරි දෙසතිය තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවීමක් කරනු ඇති බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පෙරවරු 9:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අද පස්වරු 3:30ට පමණ පිටව ගියා. ඊයේ පණිවිඩය ලැබුණා එනකොට මං ගාව තියෙන සියලුම මගේ પાස්පෝර්ට් ඔක්කොම අරගෙන එන්න කියලා. මම ඔක්කොම ගෙනල්ලා අද බාර දුන්නා. ඒ ඔක්කොම කොයි රටවල් ගිහින් දිනවා කියලා මගෙන් ඇහුවා. ඒ ඔක්කොම ලියාගත්තා. වැඩි වෙලාව ගියේ ඕක නිසා ඉබ්‍රාහීම් ඉන්සාෆ් කියන එක්කනාගේ පරීක්ෂණය යනවානේ. ඒ සම්බන්ධව තමයි ගිය පාර තොරතුරු ඇහුවේ. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීම සිදු වෙන්නේ නැහැ කියලා ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? අත්අඩංගුවට ගන්න මං කිසිම වැරද්දක් කරලා නෑ නේ. විදයක් කරොත් නේ අත්අඩංගුවට ගන්න පුළුවන්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 2881ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දියා ජාතික මුහුදු ආරක්ෂකයෙකුට කොවිඩ් වැළඳී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 2 කෝටි 5 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේ මෙරටින් තවත් COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙක් සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙක්. අද දිනේදීද මෙරටින් තවත් COVID ආසාදිතයෙක් හඳුනා ගැනුණා. කෙසේ වෙතත් මෙරට සමස්ත COVID-19 රෝගීන්ගෙන් 2638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 232 දෙනෙක් පමණයි. මේ අතර අදාළුවේම කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙක් සහ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනුණා. ඔවුන් සියලු දෙනාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණයට බඳුන් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ සතියේදී සමාජය විශාල වශයෙන් ක්‍රියාකාරීත්වයකට පත් වෙනවා අපි දකිනවා. පාසල් පටන් ගත්ත අලුතෙන් අමාත්‍යාංශවල රාජකාරී පටන් ගන්නවා. ඒ සමගම රටේ ජනතාව සක්‍රිය වෙනවා. මේ තත්ත්වය තුළදී යම්කිසි විදියකින් අපි හඳුනා නොගත්තු COVID-19 රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් කොහේ හරි හිටිනවා නම් ඒන් රෝගය ව්‍යාප්ත වීමට තියෙන අවදානම අවම කිරීම සඳහා මීටරයක පරතරය තබා ගැනීම, නිසි පරිදි මුඛ ආවරණයක් පැළඳීම, නිතරම අතසබන් යොදා සේදීම වගේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු අපි දිගින් දිගටම කරන්න ඕන. ඒක පාසල් ළමයාගේ සිට වැඩිහිටියා දක්වා සියලුම දෙනාගෙන් අපි බලාපොරොත්තු වෙන දෙයක්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට එළඹෙන 21 වෙනිදා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නයි අද සිතාසී නිකුත් කෙරුණා. මිට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු තවත් කිහිප දෙනෙකුටද එදින කොමිසම හමුවේ පෙනී සිටින්නයි සිතාසී නිකුත් කර තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. කුරුණෑගල බෝනක ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරනු වරින්තුව ලබන 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට අභ්‍යාචන අධිකරණය අද නියෝග කළා. එම වරින්තුව බලරහිත කරන ලෙසින්ලා ඔවුන් ගොනු කළ රිට් පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි. බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන කර රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීමට තත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ පුත් මානක සිල්වා මහතා ලක්ෂ 5ක් බැගින් වූ ශරීරාප දෙකක් මත අද පස්වරුවේ මුදා හැරුණා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහතුකයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු සහ ට්‍රෝල යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ තෙත බර සහිතව කිලෝග්‍රෑම් 6381ක් පමණ වූ කහතුකය විෂ විචාරණය කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවට බාර දුන් බවයි. අභාව ප්‍රාප්ත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංනිවේදන අධ්‍යනාංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය මේ වන විට කොට්ටාව සම්බුද්ධිවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.